සම්මා සම්බුදු සරණයි පින්නන්ත හැම දිනාටම අදත් හැමෝම සූදානම් වෙලා ඉන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඒ වගේම මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගෙන ඉතින් තාමත්ම කාර්ය බහුල වෙලාවක ඊ타මත්ම සත්භාවයෙන් කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන වෙලාවක තමයි අපි අද දවසේත් මේ පින්නන්ත අයත් එක්ක ධර්මයේ සාකච්ඡා කරන්න එකතු වෙන්නේ. ඒ බව මම හිතනවා කලින් කියලා තිබුණොත් හොඳයි කියලා. ප්‍රථම වතාවට මේ Zoom තාක්ෂණයේ ඔස්සේ කරන ධර්ම දේශනාවේදී තමයි අපි භික්ෂුන් වහන්සේගේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය පිළිබඳව ඉදි කරන්නට යන මධ්‍යස්ථානය පිළිබඳව පසුගිය සතියේ සඳහන් කරේ. ඉතින් මේ වෙනකොට එහි විශාල වැඩ කොටසක් නිම වෙලා තියෙනවා. හදිසි ප්‍රතිකාරී ඒකකයක් පවා සකස් වෙමින් තියෙනවා. ඊටාම සාර්ථකව කටයුතු කරන ඒ බව සතුටින් මතක් කරනවා. බොහෝ දෙනෙක් ඒ සඳහා දායකත්වයේ දරලා තියෙනවා සත්භාවයෙන්. ඉතින් ඒකින්ද අපිට දැනෙන දෙයක් තියෙනවා අපේ පින්නත්නි. තාමත් අපි අතරේ භික්ෂුන් වහන්සේ කෙරෙහි අසීමිත වූ ශ්‍රද්ධාවක් තියෙන අය ඕන තරම් ඉන්නවා. ඉතින් අපිට තියෙන්නේ බෞද්ධයෝ විදිහට මේ ලෝකෙම ඉන්න සිංහලයෝ විදිහට බෞද්ධයෝ විදිහට අපිට තියෙන්නේ ඒක රාශී වෙන්න එක්සිත්. ඒකට තමයි ධර්මය තියෙන්නේ. ඒ කියන්නේ වෙනත් බෙදීම් ඇති කරගත යුතු නැහැ. මේ ශක්තිය අපි හරියට ක්‍රියාත්මක කරගත්තොත් අපේ ජීවිතවලට මං හිතනවා අපි හැමෝටම එකතු වෙලා ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. මේ ශාසනය පිරිහිලා නැහැ කියන වග ඊටාම හොඳින් තේරෙනවා. භික්ෂුන් වහන්සේට අපේ දායකයන්ගේ තියෙන ආදරය කොච්චරද කියලා බැලුවොත් ඒක පැහැදිලිවම කියන්නට ඕනේ. හැමෝටම සතුටු වෙන්න මම මේ කාරණාව මතක් කරන්නේ. ඊ타මත්ම දැඩි හැඟීමකින්. මොකද මේ සැබෑවටම භික්ෂුන් වහන්සේ රැක ගැනීමේ අවශ්‍යතාවයක් අපේ රටේ ඇත්තන්ට අවංකවම තියෙන බව අපිට හොඳට තේරිලා තියෙනවා. තේරුණා මේ දින කීපේ ඒ සියලු ප්‍රතිචාර එක්ක. ඉතින් ඒ බවත් මතක් කරමින් ඒකම ඇති අපේ පින්නත්නි නිවන් දකින්න හේතු වෙන්න. මොකද වෙනත් කෙනෙක් රටට අහිමි වෙනවා වගේ නෙවෙයි. චීවරයක් දරාගත්ත භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් නිවන් දකින්න ඕනේ කියලා ඉල්ලීමක් කරපු නිවන් දකින්නට මම මේ පිළිවෙත තුල පෙළ ගැහෙනවා කියලා පිරිසිදුවම පාරිශුද්ධවම මේ පිළිවෙත තුල පෙළ ගැහෙනවා කියලා චීවරයක් දරාගත්ත උත්තමයන්න් වහන්සේලා නැති වුණොත් එක නමක් එක හෝ භික්ෂුන් වහන්සේ නමක් අපි අතරින් නැතිවීම අපිට ලොකු පාඩුවක්. ඒකින්ද මේ හැමෝටම මේ අගය වැටහිලා තියෙනවා. ඒකින්ද මං හිතන්නේ අපි මහා සත්ක්‍රියාවක් සිද්ධ කරනවා කියලා. ඉතින් ඒ ගැන නැවත නැවත පුණ්‍ය අනුමෝදනා කරමින් අපි ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙමු. හැමදෙනාම මං හිතන්නේ පන්සිල් සමාදන් වෙලා සූදානම් වෙලා ඉන්නේ සදහැ සිතින් ධර්ම ශ්‍රවණය කිරීම සඳහා. හොඳයි, එහෙමනම් අපි ධර්ම ශ්‍රවණය කරමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. සදා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි අද කල්පනා කරේ මේ බුද්ධ ධර්මයේ තියෙන සියලුම ධර්මයන් යටත් වෙනවාය කියලා, ඇතුල් වෙනවාය, අන්තර්ගත වෙනවාය කියලා තියෙන ධර්මතාවයක් ගැන සාකච්ඡා කරන්නට. මොකද අපි මේ බව කතා කරේ නැත්තම්
මං හිතන්නේ ලොකු අඩුපාඩුවක් වෙනවා ඉදිරියට කරගෙන යන වැඩපිළිවෙල මොකක්ද කියලා කතා කරද්දී. අපි ඉතා හොඳින් දන්නවා දැන් සතර කමඨහන වැඩිම කොච්චර වටින දෙයක්ද කියලා අපි සාකච්ඡා කරා යම් ප්‍රමාණයකට. නමුත් මගේ අදහස තියෙන්නේ සතර කමඨහන විස්තර කරන්නේ නැති වෙන්න මේ දේශනාවල. මොකද ඒ පිළිබඳව මේ අත්තන්ට භාවනා දේශනා මාලාව පිළිබඳව පොඩ්ඩක් පසුගිය දේශනා හෙව්වොත් ඒ දේශනාවල සතර කමඨහනට අදාළ බොහෝ ධර්ම දේශනා තියෙනවා. අපි උත්සාහ කරමු කොහොම හරි ඒ වයින් හදාරන්න. මොකද මේ කාලේ අපි ප්‍රායෝගිකව කරන වැඩවලට අවධානය යොමු කිරීම තමයි වඩාම හොඳ. ඊටාම ප්‍රායෝගිකව සිද්ධ කරන දේවල් ගැන සාකච්ඡා කරන්න මේ ධර්ම දේශනාව මේ කාලය තියාගන්න එක වඩා හොඳයි. ඒකින්ද කරුණු හදාරණ එක ටිකක් හදාරන්න බලන්න බාහිරින් හොයාගෙන බැරිම තත්ත්වයක් ආවොත් අපි ඒ පිළිබඳවත් සාකච්ඡා කරමු අවශ්‍ය වෙලාවට. වැදගත්ම කාරණාවක් තමයි සාකච්ඡා කරන්නට යන්නේ. ඒ කියන්නේ අපි කොහොමද ධර්මය තුළ ඉදිරියට යන්නේ? ඉදිරියට කොහොමද අපි අපේ වැඩ කටයුතු දවසින් දවස කොහොමද ධර්මඥානය වැඩි දියුණු කරගන්නේ කියලා. මේ දිනවල අපි ගොඩක් කතා කරා පින්නත්නේ චිත්ත සමාධියේ ලොකු අවශ්‍යතාවයක් තියෙනවා කියලා. මේ කොවිඩ් වසංගතයත් එක්ක අපේ ජීවිත ගලවා ගන්නට ඒක හරි පුදුම කතාවක් කියලා හිතෙන්නේ එකපාරටම. නමුත් සම්පූර්ණ ඇත්ත බව තේරෙනවා අපි හරියට ඒ ගැන විමසලා බැලුවොත් එහෙම. මොකද මම එහෙම කියන්නේ අපේ ජීවිතයට බලපාන කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි නාම රූප නැත්තම් රූපී අරූපී ධර්මතා. එතකොට රූපී ධර්මතාවයන් පිළිබඳව නැත්තම් රූප ගැන තමයි නැත්තම් කය ගැන තමයි හුඟක් වෙලාවට අපි අවධානය යොමු කරලා තියෙන්නේ මේ හැම වෙලාවකම වගේ. හුස්ම හිර වෙනකොට ඒ හුස්ම හිර වෙන්නට හේතු වෙලා තියෙන නැත්තම් ඔක්සිජන් මදි වෙනකොට ඒකට හේතු වෙලා තියෙන සියලු දේ අපි මොකද කරන්නේ? ඒවා ඒ හේතු හොයලා ඒව නැති කරන්න හදන්නේ මේ බාහිරව තියෙන මේ කයේ. හැබැයි කායිකව හුස්ම හිර වෙන්නට මේ මානසික ස්වභාවයක්වත් බලපානවා. ඒ මොකද ඕන වෙලාවක අපි දන්නවා කය වෙහෙසලා වැඩ කරොත් එimhe හුස්ම ගන්න වේගය වැඩි වෙනවා. ඒ වගේම අපේ මනස වෙහෙසලා වැඩ කරොත් එහෙම ඒ කියන්නේ මනස වෙහෙසෙන ආකාරයට කෙලෙස් ඇති වුණොත් මේ අත දන්නවා අකුසල් සිත් ඇති වෙනකොට හිත කලබල වෙනකොට මොකද වෙන්නේ? හුස්ම ගන්න වේගය වැඩි වෙනවා. කයට ඒක ඍජුවම බලපානවා. එතකොට වෛද්‍යවරුන්ගේ තියෙන එක ප්‍රබල අදහසක් තමයි ඒ අතොත් ඒ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. හුස්ම ගන්න වේගය වැඩි වෙන්න පටන් ගත්තොත් යම් වෙලාවක අපිට වැඩියෙන් ඔක්සිජන් ඕන වෙන වෙලාවක හුස්ම ගන්න වේගය වැඩි වෙන්න පටන් ගත්තොත් යම් හේයකින් ලොකු ගැටලුවක් වෙනවා. ඒ ඇති වෙන ලොකුම ගැටලුව තමයි මේ අපිට හුස්ම ගන්න ලොකු අපහසුතාවයක් නැති වෙනවා. ඒ මොකද හුස්ම ගන්න වේගය වැඩි වුණොත්. ඒකින්ද මේ හිත කලබල වුණොත් එහෙම ලොකු ප්‍රශ්නයක්. හිත කලබල වුණොත් ලොකු ප්‍රශ්නයක්. ඒ මොකද අපි එහෙම කියන්නේ හිත කලබල වෙනකොට හුස්ම ගන්න වේගය වැඩි වෙනවා. ඒකින්ද හිත සංසුන්ව තියාගන්න ඕනේ. යම් විදිහකින් මේ කොරෝනා වෛරසයත් එක්ක අපිට මරණාසන්න අත්දැකීමකට ආසන්න වෙන්න ගියොත් එහෙම හිත කලබල වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. අන්න ඒක නැති කරගන්න අපි මොකද කරන්න ඕනේ? මේ හිත සංසුන් වෙන වැඩපිළිවෙලක් ආරම්භ කරන්න ඕනේ. හිත සංසුන් වෙන වැඩපිළිවෙලක්. ඉතින් ඒක තමයි සමාධියෙන් වෙන්නේ. චිත්ත සමාධිය වර්ධනය කරලා තියෙනවා නම් කවුරු හරි ඒ තැනත්තාට ඒ කලබලකාරී අවස්ථාවලදී මොකද වෙන්නේ? ඒ චිත්ත සමාධිය ලොකු හේතුවක් වෙනවා. මේ චිත්ත ඒකාග්‍රතාවය ලොකු හේතුවක් වෙනවා හුස්ම ගන්න වේගය අඩු වෙන්න. ඒත් එක්ක පැහැදිලිවම මේ ජීවිතයට ජීවිතය රැකගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් නිර්මාණය වෙනවා. යම් ප්‍රමාණයකට හෝ යහපතක් වෙනවා. ඒකින්ද කවුරුත් මේ චිත්ත ඒකාග්‍රතාවය කියන එක වර්ධනය කරගන්න උත්සාහ කරන්න. සතර කමඨහන හොඳටම ප්‍රමාණවත් හොඳට ප්‍රගුණ කරන්න. මේ වෙලාවේ සතර කමඨහන ප්‍රගුණ කරන්න වෙලාවක් නැති නිසාවෙන් අපි උපදෙස් දීලා තියෙන්නේ ආනාපාන සති භාවනාවේ මුල් පියවර දෙක හරි කවුරුන් හෝ කෙනෙක් වර්ධනය කරන්න කියලයි අපි හැම වෙලේම මතක් කරලා තියෙන්නේ. හොඳයි. එතකොට
කොහොමද අපි මේ අපි අද කතා කරන්න යන මාතෘකාව තමයි සිහිය පිළිබඳව සිහිය පවත්වා ගැනීම කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ සිහිය පවත්වා ගැනීම කියලා කියන එක ගැන හොඳට තේරුම් ගන්න ඕනේ. අපිට මොනවා හරි ධර්මය තුලින් අපේ පින්වත්නි ධර්ම ශ්‍රවණය වෙනකොට පුංචි දෙයක්. හරි ඒ ධර්මය තුල තියෙන්නේ යථා භූත ස්වરૂපය පිළිබඳව පොඩි තැනක හරි මොකක්ද? මගේ මෞතුමිය කවදා හරි දවසක මැරෙනවා කියන දැනුම. හරි. ඒ මරණය තව මොහොතකින් සිද්ධ වෙන්න පුළුවන් කියන දැනුම. ඒවා පවා. හරිද? මේ දැනුම ඉතින් දන්නේ නැති කෙනෙක් නැති තරම් මැරෙනවා. අපි මැරෙනවා කියන එක. නමුත් මේ බලන්න මේ ප්‍රායෝගිකව මම මෙහෙම කියනවා. තන අග පිනිබිඳක් තියාගෙන දැන් කියනවනේ ජීවිතේ තන අග පිනිබිඳක් වෙන්න කියලා. ඒතර තනකොළ පෙත්තක අග වතුර බින්දුවක් තියාගෙන අල්ලගෙන මම අහනවා මේක දැන් වැටෙන්න පුළුවන්ද කියලා. මේක දැන් වැටෙන්න පුළුවන්ද කියලා අහපුවාම ඕන කෙනෙක් කියනවා ඔව් මේක දැන් වැටෙන්න පුළුවන්. මේක දැන් වැටෙන්න පුළුවන් කියලා කියනවා. නමුත් හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ජීවිතේ තනාග පිනිබිඳ වෙන්න කියලා අපි කියනවා. මේ දැන් අපි අහනවා මේ දැන් මැරෙන්න පුළුවන්ද කියලා. මේ දැන් තව චුට්ටකින් ඔබව මැරෙන්න පුළුවන්ද? ඔව් මැරෙන්න පුළුවන් කියලා කියනවා. අර තන අග පිනිබිඳ වැටෙන්න පුළුවන්ද කියලා අහනකොට නෑ වැටෙන එකක් නෑ වැටෙන එකක් නෑ වැටෙන්නේ නෑ ඔය කිව්වට වැටෙන්නෙම නෑ කියලා කිසිම බලාපොරොත්තුවක් අදහසක් තණ්හාවක් නෑ. නොවැටිය යුතුයි නෑ වැටෙන්න එපා කියලා ප්‍රාර්ථනාවක්වත් නෑ. හැබැයි මේ දැන් තව මොහොතකින් මැරෙන්න පුළුවන්ද කියලා අහපුවාම කවුරුත් කියයි ඔව් තව චුට්ටකින් මැරෙන්න පුළුවන් මොකද වෙනදා වගේ නෙවෙයි මේ දවස්වල මැරෙන්න පුළුවන් කියලා කිව්වට නෑ අනිත් අය මැරුණාට මාව මැරෙන්නේ නෑ. අනිත් අම්මලා මැරුණාට අපේ අම්මා මැරෙන්නේ නෑ. අනිත් තාත්තලා මැරුණාට අපේ තාත්තා මැරෙන්නේ නෑ. අන්න ඒ වගේ අදහසක් තියනවද නැද්ද කියලා මම අපේ පින්නන්ත අයගෙන් අහුවොත් හැඟීම ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල සම්පූර්ණයෙන් වෙනස් කරේ හැඟීම පින්නත්නේ. අපි තුල ජනිත විය යුතු හැඟීම් වචන නෙවෙයි. හරි හැඟීම වෙනස් වෙනවා. හැඟීම වෙනස් විය යුතුව තියෙනවා. අන්න ඒ වෙනස් වෙච්ච හැඟීම මොනවා හරි කාරණාවක් හින්දා අපිට යම් දැනුමක් ඇති වෙලා අන්න ඒ දැනුම හැඟීමක් බවට පත් වෙන්නේ ඒක ස්ථාවර වීගෙන එනකොට. ඒ දැනීම නැත්තම් අපි ඔහේ වචනයක් කිව්වා. ඒ වචනයට අදාළ හැඟීම් එන්න නම් ඒ වචනයට අදාළ ගවේෂණය කිරීම, අධ්‍යයනය කිරීම, ඒවා ප්‍රත්‍යක්ෂ කර ගැනීමට අවශ්‍ය කරන වැඩපිළිවෙළවල් ඉදිරියට අරගෙන යන්න ඕනේ. අන්න ඒක තමයි කියන්නේ යම් නුවණක් ඇති වුණොත් ඒ නුවණ පිළිබඳව සිහිය තියෙන්න ඕනෑය කියන එක. යම් නුවණක් අපි තුල ඇති වුණාද ඒ නුවණ පිළිබඳව සිහිය තියෙන්නට ඕනේ අපි තුල. අන්න ඒක තමයි ප්‍රධානම කාරණාව. මෙතන තමයි අපි සාකච්ඡා කරන්න ඕන දේ ඒ සිහිය පවත්වා ගත යුතු තියෙනවා. යම් කිසි කෙනෙකුට සිහියක් තියෙනවා නම් පින්වත්නි මේ ජීවිතය පිළිබඳව යම් කිසි කෙනෙකුට සිහියක් තියෙනවා නම් මේ ජීවිතය පිළිබඳව මේ හැම නිමේෂයකම තව මොහොතකින් හෝ මාව මැරෙන්නට තියෙන ඉඩකඩක් තියෙනවා කියලා. තව චුට්ටකින් වුණත් විශ්වාස නැහැ කියලා තණ්හාවෙන් දෘෂ්ටියෙන් බැඳෙන්නේ නැහැ. තණ්හා දිට්ඨි දෙකෙන් බැඳෙන්නේ නැහැ මේ ලෝකයට. හැබැයි ඉතින් ඇත්ත දන්නේ මැරෙන්න පුළුවන් වගේම නොමැරෙන්නත් පුළුවන් කියන එකක් දැනගෙන තමයි ඉන්නේ. එහෙම නැතුව මේ අනිවාර්යයෙන්ම හෙට මැරෙනවා කියන එකක් නෙවෙයි. මේ ජීවිතේ එහෙම අවිනිශ්චිතයි. ජීවිතය අනියතයි. මරණය කියන එක නියත වශයෙන් සිද්ධ වෙන දෙයක්. ජීවිතයේ අනියත ස්වභාවය තියෙනවා. මරණය කියන එක නියත වශයෙන්ම සිද්ධ වෙනවා කියන්නේ අනියත භාවය නියතයි කියන එක. ඉතින් එහෙම හැඟීමකින් අපිට නිබඳව ගත කරන්න පුළුවන් නම් ජීවිතය ඒ සිහියෙන් ඉන්න පුළුවන් නම් බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. තණ්හාව ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේවා ස්ථීරව තියෙනවා කියලා අපි හැමදාම වෙනස් වෙනකොටත් මේ ගානට වෙනස් වෙනවා දැන් මං ස්ථීරව තියෙනවා කියලා හිතාන් හිටියා. එහෙමයි මං කියන්නම් මෙහෙම. මේ ඇත්ත කතා කරන්න ඕනේ පින්නත්නි. අපි දන්නවා යම් මට්ටමකට මම යමක්
තියාගෙන ඉන්නවා දවස ගානේ අධ්‍යයක දැකින්නවා මේක නම් වෙනස් වෙන්නේ නැහැ. අපි හිතමුකෝ මේ අනුන්ගේ ආදරයක් කියලා කාගේ හරි වෙනස් වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. ටික දවසකින් තේරෙනවා ටිකක් අඩු වෙලා කියලා. දැන් හිතාගෙන ඒ ගානට තියේ වෙනස් වෙන්නේ නැහැ කියලා. එහෙම ඉතුරු වෙලා තියෙන ටික හරි වෙනස් වෙන්නේ නැහැ කියලා තමයි අපි ඉන්නේ. අපි හිතමුකෝ අපේ ශරීරය වැහැරෙන්න පටන් අරගෙන යම් කිසි ආකාරයක ඔන්න ශරීරයේ වෙනසක් සිද්ධ වුණා. ඒ වෙලාවෙ ඉඳන් හැමෝම බලාපොරොත්තු වෙන්නේ මොකක්ද දන්නවද? ඉතිරි ටික වෙනස් වෙන්නේ නැහැ කියලා. මම මේකට උදාහරණයක් කියන්නම්. මේ தත්ත්වය තියෙනවද නැද්ද කියලා බලන්න. මම දන්න කෙනෙකුගේ ශරීරයේ පිළිකාවක් ඇති වුණා. එයාගේ කකුලේ මේ පිළිකාව ඇති වුණේ. ඇති වුණාට පස්සේ මොකද කරේ? ඉස්සෙල්ලාම ඒ පිළිකාවට ප්‍රතිකාර කරමින් කකුලේ තුවාලයක් ආවා. කොහොම හරි අන්තිමට යට විලුඹ ළඟින් ඒ දකුණු කකුල ගලවලා දාන්න උනා. ඒක ගලවනකොට එයා අන්තිමට තීරණය කළා මේ රෝගියා අන්තිමට කිව්වේ මොකද්ද? හරි දැන් ඔක්කොම ඉවරයි. දැන් මෙතන ඉඳන් මට ආයෙ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ දණහිය ළඟින් කපන්න උනා. දණහියට පොඩ්ඩක් පල්ලෙහාන් කපන්න යනකොට හරි දැන් ප්‍රශ්නයක් නැහැ. මෙතනින් එහාට ඉතින් ඉවරයිනේ දැන් හරිනේ කියලා. ඊළඟට දණහියට උඩින් කපන්න උනා. ඊළඟට උකුල් යටින් ගලවන්න උනා කකුල. එතකොටත් කිව්වේ හරි දැන් ඔක්කොම හරි කියලා. හැමදාම අපි යමක් අල්ලගෙන ඉඳලා ඒකෙන් කෑල්ලක් අයින් වෙනකොට ජීවිතේ බලන්න මම මේ කියන්නේ බොරුද කියලා ඉතිරි ටික නිත්‍යයි කියලා හිතනවා. ඉතිරි ටික වෙනස් වෙන්නේ නැහැ කියලා හිතනවා. ඒකින්ද හැමදාම අපි දුකෙන් ඉන්නේ. කොහොමද මේක කෑලි ගැලවිලා යනවා. හරි. එතකොට අන්න ඒකින්ද තමයි අපි සිහියෙන් නෙවෙයි කියලා කියන්නේ. අනිත්‍ය කියලා කියන්නේ සිහියක්. අනාත්ම කියලා කියන්නේ සිහියක්. දුක්ඛ ලක්ෂණය කියලා කියන්නේ සිහියක්. ආදීනව කියලා කියන්නේ සිහියක්. හරි. මේ කෙලෙස් ප්‍රහාණය කරන්න ඕනේ කියලා කවුරු හරි කෙනෙකුට අදහසක් එනවා නම් ඒක සිහියක්. ඒතර මම හිතාගෙන හිටියේ මෙහෙම නෙවෙයි කියලා දැනෙනවා නම් Tamanට කොයි වෙලාවක හරි ඒක පැහැදිලිවම සිහියක්. ඉතින් ඒකින්ද මේ සිහිය පවත්වා ගැනීම කියන එක ඊටාම වටිනා මොනවා හරි දෙයක් අපි ඉගෙන ගත්තා නම් මේ ධර්මය තුලින් කුමන හෝ දෙයක් අපි ඉගෙන ගන්නකොට අපිට සිහියයි ඇති වෙන්නේ. හරිද? අන්න ඒ ඇතිවෙන සිහිය අපි හැම වෙලේම බලන්න ඕනේ. ඒ ඇතිවෙන සිහිය පවත්ත ගන්න. කොහොමද සිහිය පවත්ත ගන්න? ඇයි සිහිය පවත්වා ගත යුතු තියෙන්නේ? මම මෙහෙම කියන්නම්. දැන් ශරීරයේ එක කොටසක් අසුබයි කියලා නැත්නම් අසුබ භාවනාවම අපි ගමු. ශරීරයේ එක කොටසක් නැත්නම් අපි ආනාපාන සතිය ගැන ගමු. නාසිකාව අග හිත රඳවගෙන ඉන්නකොට ඇතිවෙන යම්කිසි සිහියක් තියෙනවා පින්නත්. ඒක මේ වසංගත කාලෙත් අවශ්‍ය වෙන හින්දා අපි ඒ භාවනාවම ගැන චුට්ටක් කතා කරන්නම්. මම කෙටියෙන් පළවෙනි පියවර වගේ දෙයක් අපි ඉස්සෙල්ලාම කරන්නේ හුස්ම දැනි දැනි වාසය කිරීමක්. ඒ කියලා කියන්නේ සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති කියලා තමයි මේ භාවනාව ආරම්භ වෙන්නේ. ඊට කලින් හැබැයි තියෙනවා පැහැදිලිවම රුක්ක මූලගතෝවා අරඤ්‍යගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉති පටිසංචික්කති මේ විදිහට මේ මෙනෙහි කිරීම කරන්න ඕන. අපි මේ හුස්මට හිත යොමු කරගෙන ඉන්න ඕන. උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. හරි. උඩිකය ඍජුව තියාගෙන මේ කමඨහන අභිමුඛයට අරගෙන හුස්මට හිත යොමු කරන්න ඕනේ කියලා. ඉතින් මේකට සිද්ධ කරන්නේ අපිට සිහියෙන්ම හුස්ම ගන්නවා සිහියෙන්ම හුස්ම හෙලනවා කියන එකනේ. දැන් අපි මොකද කරන්නේ? නාසිකාව අග කොටස තමයි ඒ කියන්නේ නාසිකාව අග උඩුතොල ප්‍රදේශයේ වැනි කොටසේ තමයි හුස්ම වැඩියෙන්ම දැනෙන්නේ. හුස්ම ගන්නවා කියලා දැනගන්න නම් අපිට හුස්ම දැනෙන්න ඕනේ. එහෙනම් හුස්ම දැනි දැනි වාසය කරන්නට අපිට හැකියාවක් තියෙනවා නම් එතනදී ඔන්න පළවෙනි පියවර සාර්ථක වෙනවා. මෙතනදී අපිට තවත් හම්බෙන ප්‍රධාන දෙයක් තියෙනවා. අපේ පින්නන්තය දන්නවා මේ වෙලාවේ මේ මොහොතේ අපි මේ හුස්ම දැනුන්නේ නැහැ දැන් මේ කියනකම්. එතකොට කිව්වට පස්සේ දැන් මම හුස්ම ගැන කිව්වට පස්සේ හුස්ම දැනෙනවා දැන්. හරි. එතකොට අපේ හිත දෙවරක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තැන් දෙකක එකවර ක්‍රියාත්මක වෙන්නේ නැහැ. විඥාන දෙකක් එකවර තැන් දෙක පහළ වෙන්නේ නැහැ. ඒක නිසා වෙන්ම අපි මොකද කරන්න ඕන? හුස්ම මේ පිළිබඳව අවධානය යොමු කරවුවොත් දැන් අපි
ධර්ම දේශනාව ගැන හෝ වෙන දෙයක් ගැන අවධානය යොමු කරලා තියෙන වෙලාවට අපිට මේ හුස්ම දැනෙන්නේ නැහැ. ඒ මොකද වෙන තැනකට අවධානය යොමු වෙලා තියෙන හින්දා. එහෙනම් හුස්මට අවධානය යොමු කරගෙන එක දිගට මට ඉන්න පුළුවන් වුණොත් වෙන දේවල් දැනෙන්න විදිහකුත් නැහැ. අන්න ඒක තමයි පුහුණුව. එතෙන්ට තමයි මේ ටික එන්න හදන්නේ. ආස්වාස ප්‍රාස්වාසයත් එක්ක වෙන්නේ අපේ පින්වත්නි මේ කය තුලට බැසගෙන හැම තැනම විසිරිච්ච මේ හිත මේ කය තුලට අරගෙන කය ගවේෂණය කරන්නයි යන්නේ. හරිද? කය ගවේෂණය කරන්න. ඉතින් කය ගවේෂණය කරනකොට මොකද වෙන්නේ? එහි මම මගේ ආත්මය මේ වගේ තිබ්බ දේවල් පිළිබඳව ඇත්තට මේවා තියෙනවද? ඒවා මට පවත්ත ගන්න පුළුවන්ද? ඒ වගේ කිසිමම ආකාරයක පූර්ව නිගමනයක් නැතුව තමන්ම ගවේෂණය කරලා දැනගන්නට තමයි කය ගවේෂණය කරන්න. කය තුලට හිත බැස ගන්නට තමයි මේ උත්සාහ කරන්නේ. ඉතින් කරන්න හදන්නේ මූලිකවම කය තුලට හිත බැස ගැනීම සඳහා හුස්මත් එක්ක තමයි දැන් මේ යාළු වෙන්න හදන්නේ. අන්න එහෙම හිතන්න. හිත හැම තැනම දුවන හිත අපි මොකද කරන්නේ? හුස්මත් එක්ක තියාගන්න හදන. ඒකින්ද යාව එක තැනකින් අල්ල ගන්නවා. එයා වැඩියෙන්ම මට දැනෙන තැන තමයි නාසිකාව වගේ උඩුතල ප්‍රදේශය. මේ ගන්නකොට සීතලට දැනෙනවා, හෙලනකොට රස්නයට දැනෙනවා. මෙන්න මේක තුල දැනි වාසය කරොත් හිත කොහෙවත් විසිරෙන්නේ නැහැ. ඉතින් මේක තමයි පළවෙනි උත්සාහය. හරි. ඔන්න ඕක කරන්න ගියාම ඇති වෙනව. දැන් මම සිහියක් ගැන කතා කරන්නේ මේ වෙන මාතෘකාවකට ගියා එහෙම නෙවෙයි. හරිද? සිහියක් ගැන කතා කරා. එතකොට මේ බලන්න මේක කරන්න ගියාම හරි පුදුම දේවල් අපිට හම්බ වෙනවා. පින්වත්නි අපේ ජීවිතය දිහාට හැරිලා ඔය රටේ නැති ලෝකේ නැති දේවල් හොය ඉන්නවට වැඩිය තමන්ගේ පැත්තට හැරිලත් හොයන්න දේවල් වගේක් තියෙනවා. අන්න ඒවා හොයන්න පටන් ගන්න කෙනාට පුදුම දේවල් වගේක් හම්බ වෙනවා. පුදුම හිතෙනවා හම්බ වෙනකොට ඒවා. ඉතින් ඒකින්ද තමන්ව ගවේෂණය කරන්න අමතක කරන්න එපා මැරෙන්න කලින්. මැරෙන්න තව දවස් කීපයක් තියෙන්නේ සමහර විට. බාල තරුණ මහලු ඕනම කෙනෙකුට මේ වසංගතයත් එක්ක කොයි වෙලාවෙ කොතනක කඩාගෙන වැටෙයිද දන්නේ නැහැ. එහෙනම් තමන්ව ගවේෂණය කරගන්න බැරි වුණොත් මේ කාලය තුල ඉතින් ඔහේ ඉඳලා කිසි වටිනාකමක් ජීවිතේට දෙන්න හම්බෙලා නැහැ. ඔහේ ඉඳලා තියෙන්නේ ඇත්තටම කියනවා නම් මෝඩයෝ වගේ ඉඳලා, මොට්ටයෝ වගේ ඉඳලා. ඒ කියන්නේ මොකද එහෙම කියන්නේ? ළඟ තියෙන දේ ගවේෂණය කරලා නැහැ. දැන් බලන්න කවුරු හරි අපේ තරුණ දරුවෙක් මෙහෙම කියයි. හොඳ දුරකථනයක් කාට හරි ගෙනත් දීලා දරුවෙකුට. ඉතින් එයා ඒක දිහා ඒකේ කිසිම දෙයක් අධීක්ෂණය කරන්නේ නැතුව ඒක තියාගෙන ඔහේ ඉඳලා. එතකොට අර විමර්ශනශීලී ළමයෙක් ගිහිලා ගියේ මේ මෙච්චර හොඳ දුරකථනයක් ලැබිලත් මොකද මේ නම් මහා මොට්ටයෙක් කියලා කියනවා. මේ නම් මහා මෝඩයෙක් කියලා කියනවා. මොකද එයා ළඟ තියෙන උපකරණය එයා ගවේෂණය කරලා නැහැ. ඒකේ මොනවද කරන්න පුළුවන් කියලා ඉගෙන ගන්නේ නැහැ. ඔහේ ඉන්නවා. එතකොට ඔය දැන් තියෙන සියලුම උපකරණ වලට වැඩිය ඉතාම විශාල සේවයක් කරගන්න පුළුවන් පුදුමාකාර සංකීර්ණ උපකරණයක් තමයි මේ බඹයක් විතර වෙච්ච ශරීරය සහ ඒ ශරීරය ආශ්‍රය කරගෙන සිද්ධ වෙන මේ ක්‍රියාවලිය. මේ ක්‍රියාවලිය තුල අපි ඉන්නවා උපන් දවසේ ඉඳලා. ලැජ්ජා වෙන්න කාරණාවක් මම කියන්නේ. Taman ගැන හොයන්නේ නැහැ. මෙතන මොකද්ද වෙන්නේ කියලා කල්පනා කරන්නේ නැහැ. කොහොමද මේ සිතුවිලි උපදින්නේ කියලා හිතන්නේ නැහැ. පුංචි කාලේ තිබ්බ නැති සිතුවිලි තරුණ කාලේ එනකොට එන්න පටන් ගන්නවා ඉතින් එනවා කියලා ඔහේ ඉන්නවා. මේවා කවුරු විසින් නිර්මාණය කරාද? අඩුම ගානේ මගේ ආහාර දිරවන එක කවුද කරන්නේ කියලා හිතන්නේ නැහැ. කාපුහම දිරවල පිට වෙනවා. සමහර කට්ටිය ඒක මොකක්ද වෙන්නේ කියලා ගවේෂණය කරන්න කිසිම කල්පනාවක් නැහැ. කොහොමද ඒක වෙන්නේ කියලා කවුද අන දෙන්නේ? රස්නේ වැඩි වෙනකොට දාඩිය දාන එකට අන දෙන්නේ කවුද? එතකොට මේකේ හෘද ස්පන්දනය පිළිබඳ තීරණ ගන්නේ කවුද? බඩගින්න පිපාසාව ඇති කරවන්නේ කවුද? මේ ඔක්කොම යම්කිසි ක්‍රියාවලියක් මෙතන වෙනවා. හුස්ම ගන්න එක ක්‍රියාවලියක්. ස්නායු පද්ධතියක් කියලා එකක් තියෙනවා. ඒක වැඩ කරන එකක්. කවුද ඒවා නිර්මාණය කරේ? එතකොට උස යන ප්‍රමාණය තීරණය කරේ, මහත තීරණය කරේ. එතකොට මේ එක එක දේවල් තීරණය කරන්නව කවුරුද? ඇයි හොයන්නේ නැත්තේ? ඇයි හිතන්නේ නැත්තේ? අන්න එහෙම හොයන අයට එහෙම හිතන අයට තමයි හම්බෙන්නේ. මේක 아무තු වැඩක් නෙවෙයි. චින්තනය කියලා කියන්නේ තමන්ගේ වෙනස් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔක්කොමලා මේ ඇහැට පේන දේවල්, කනට ඇහෙන දේවල්, නාසයට දිවට ශරීරයට දැනෙන දේවල් ඔහි දැක අහහ ඒවත් එක්ක පොරාල්ලල්ලා ඉන්නවා කියලා කියන්නේ ආයසරයක් අපි කියන්න ඕනේ
මේ තාක්ෂණය ඔස්සේ අපි මේ කතා කරන මේ ධර්ම දේශනාව නිදහස් ධර්ම දේශනාවක් කියලා මම මේ පින්නන්ත අයට කියලා තියෙනවා. නිදහසේ කතා කරනවා කියලා. ඒ මොකද මේ ඉතින් ඒක නිදහසේ කතා කරන්න පුළුවන්කමක් තියෙන හින්දා. ඒකයි අපි පින්නත්නේ අපි කියන්නේ ළඟම තියෙන තමන්ගේ මේ ක්‍රියාවලිය ගවේෂණය කරන්න නැත්තම් මේක කොහොමද වෙන්නේ? මොකද මං අකමැති කම්මැලිකම් මොකද මගේ ළඟ හැදෙන්නේ? මං අකමැති ක්‍රූරකම් ඊර්ෂ්‍යාකම් සමහර වෙලාවට මං කැමති නෑ එහෙම වෙනවට. නමුත් ඒක වෙනවා. සමහර වෙලාවට මං පොඩ්ඩක්වත් අකමැති චුට්ටක්වත් කැමැත්තක් නැහැ. දුක් ඇති වෙනවට මගේ හිතේ. ඉතින් මට පාලනය කරගන්න බැරි ඔක්කොම වෙනවා. ඒවා කොහොමද වෙන්නේ කියලා හෙව්වද? ඒ ගැන හොයන්න ලෑස්තිද? ඒ ගැන මොනවා හරි අදහසක් තියනවද? ඉතින් එහෙම මොකවත් නැත්තම් එහෙම හොයාගන්න අදහසක් නැත්තම් ඉතින් හොයාගන්න හම්බෙන්නේ නැහැ. හොයාගන්න හම්බෙන්නේ නැත්තම් පින්වත්නි පැහැදිලිවම කවදාකවත් ඇත්ත දැක ගන්න හම්බෙන්නේ නැහැ. ඒකින්ද අපි ගැන හොයන්න ඕන. අපි ගැන අනිවාර්යෙන් හොයන්න ඕනේ. එහෙම නැත්තම් අපිට අවශ්‍ය කරන වැඩපිළිවෙලකට යන්න බෑ. මොකද මෙතන ක්‍රියාකාරීත්වය හොයාගත්තේ නැත්තම් මේක හදන්න බෑ. හින්දා තමන් ගැන හොයන එකේ මහා වටිනාකමක් තියෙනවා. ඒ ගැන හෙව්වොත් තමයි අපිට අනාගතයේදී හදාගන්න පුළුවන් වෙන්නේ මේ ක්‍රියාකාරීත්වය. එහෙනම් හොයන්න ඕනේ. තමන්ව ගවේෂණය කරන්න ඕනේ. තමන්ව නිරීක්ෂණය කරන්න ඕනේ. ඇතුලේ ක්‍රියාකාරීත්වය මොකක්ද? කවුද මේවා සකස් කරන්නේ? මේක කොහොමද? මේවට මොනවද මේ හේතු කරන්නේ? එතකොට තමයි හේතුඵල ධම හම්බෙන්නේ. නැත්තම් හම්බෙන්නේ නැහැ. මේක ඉබේ සිද්ධ වෙන කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. ඉබේ සිද්ධ වෙන කිසිම දෙයක් මේ ලෝකේ නැති බව අපි ඉතාම හොඳින් තේරුම් ගන්න ඕනේ. ඉතාම හොඳින් තේරුම් ගන්න ඕනේ. අන්න ඒක තමයි තියෙන අතිවිශාලම වටිනාකම. ඉතින් දැන් මේ ගවේෂණය සඳහා තමයි බුදුරජාණන් වහන්සේ කායානුපස්සීව වාසය කරන්න කියලා කියන්නේ. දැන් බලමු අපි ආස්වාස ප්‍රාස්වාසයට ඔය වගේ හිත යොමු කරලා වාසය කරන දැන් නාසිකාවක දැනි ඉන්නවා. ඔන්න බලන්න පළවෙනියෙන්ම ඇතිවෙන සිහිය මොකක්ද කියලා. නාසිකාව අගට හිත යොමු කරගෙන ඉන්නකොට දැන් දැනි ඉන්නේ. උඩට ගන්න හුස්ම දැනෙනවා, පල්ලෙහාට හෙළන හුස්ම දැනෙනවා. දැනි ඉන්නකොට මේ එක වෙලාවකට හිත කොහේ හරි යනවා. දැනෙන්නේ නැතුව යනවා. ආය දැනෙන්න පටන් ගන්නවා. ආය හිත කොහේ හරි විසිරිලා. එතකොට ආය දැනෙන්නේ නැතුව යනවා. මම මේ පින්නොත් අයගෙන් ප්‍රශ්නයක් අහන්න යන්නේ. මොකද කියන්නේ? දැන් එහෙම වෙලා තියෙනකොට මෙච්චර වෙලා මගේ හුස්ම මට දැනුනේ නැහැ. එහෙම තීරණයක් කරනවා. දැන් මේ ධර්මයේ ශ්‍රවණය කරනකොටත් එහෙමනේ. මෙච්චර වෙලා දැනුනේ නැහනේ. අන්න ඒ මෙච්චර වෙලා දැනුනේ නැති මේ හුස්ම ගැන මම ප්‍රශ්න දෙකක් අහනවා. මොකද ඒ දැනුනේ නැති? එකක්, හුස්මේ දැනීම තිබුණා දැනුනේ නැහැ. දෙක, හුස්මේ දැනීම තිබුණේ නැහැ. මේ දෙකෙන් කෝකද හරි? පළවෙනි එක මෙච්චර වෙලා මට හුස්ම දැනුනේ නැහැ. ඒ දැනුනේ නැති වෙන්න හේතුව පළවෙනි එක හුස්මේ දැනීම මෙච්චර වෙලා තිබුණා දැනුනේ නැහැ. දෙවෙනි එක තමයි හුස්මේ දැනීම තිබුණේ නැහැ මෙච්චර වෙලා. ඔය දෙක අහපුවම හුඟක් අය දෙන උත්තරේ තමයි හුස්මේ දැනීම මෙච්චර වෙලා තිබුණා මට දැනුනේ නැහැ කියන එක. නමුත් හරි උත්තරේ ඒක නෙවෙයි. දැනීම තිබුණේ නැහැ. තිබුණේ නැහැ කියන එක. හුස්ම තිබුණා, දැනීම තිබුණේ නැහැ. ඇයි ඒ දැනීම තිබුණේ නැත්තේ? ඒ දැනීම හැදෙන්න ඕන කරන මූලික අංග කීපයක් තියෙනවා. වේදනාව කියන එක හැදෙන්නේ ස්පර්ශය නිසා. ස්පර්ශය කියලා කියන්නේ බාහිර ආයතනයත් අභ්‍යන්තර ආයතනයත් විඥානයත් එකතුව. ඕක ඇහුවා නම් ඕන කෙනෙක් කියනවා. නමුත් මේ තමන්ගේ ක්‍රියාකාරීත්වයට ඒක යොදලා බලන්න. එතකොට අපේ තුල ඇතිවෙන මේ හුස්මේ දැනීමේ බොහෝ වෙලාවට අදුක් අසුක වේදනාව කියන එක හැදෙන්න බාහිර ආයතන අභ්‍යන්තර ආයතන සහ විඥානය ඕන වෙනවා. විඥානය එතෙන්ට යෙදෙන්නේ නැහැ වෙනත් දෙයක කල්පනාවකට ගියාම. වෙන කල්පනාවකට හෝ වෙනත් රිදීමකට හෝ අපේ හිත යොමු වෙනකොට මොකද වෙන්නේ? හුස්මෙහි දැනීම හැදෙන්නේ නැහැ. ඇසිපිය හෙලනවා කියලා ඔන්න මම දැන් කියනවා අපි ඇසිපිය හෙලනවා කියනකොට ඔන්න දැන් මටත් දැනෙනවා මේ. අවුරුදු ගානකට පස්සේ සමහරට මේ දැනුනේ. මෙච්චර කාල ඇසිපිය හෙලීමේ දැනීම තිබුණේ නැහැ. හරිද?
සමහර විට ජීවිත කාලෙටම ඇසිපිය හෙලීමේ දැනීම කියන එක තියෙන්නේ ගණන් කරන්න පුළුවන් ප්‍රමාණයක්. ඒ තරම්ම පුංචි එක. ඇයි නිකන් මේ පින්නන්තම හිතලා බලන්න සමහරට ගිය අවුරුද්දේ වගේ කාලයකදී ඔය මොකක් හරි රොඩ්ඩක් ගිය වෙලාවක නගනයක් ආපු වෙලාවක දැනෙනවා මිසක්කා අනිත් වෙලාවට අපි කියන්නේ මොකද්ද දැනෙන්නේ නැහැ කියලා. මම අර කිව්ව වචනේ තමයි හරි. දැනීම තිබුණේ නැහැ. මෙන්න මේකත් එක්ක අපිට ලොකු සිහියක් උපදිනවා. ඔය හුස්ම පිළිබඳ අවධානයෙන් ඉඳ ගියාම වේදනාව පිළිබඳ අවධානයෙන් ඉඳ ගියාම කයේ ඇති වෙන මේ වේදනාවල් පිළිබඳ අපිට ලොකු අදහසක් එනවා. මං හිතාන් හිටියේ මෙච්චර කල් මේ වේදනාව කියන එක දිගට තියෙන දෙයක් කියලා. නමුත් දැන් බලාගෙන ගියාම මේ වේදනාව කියන එක දිගට තියෙන එකක් නෙවෙයි. ඒක කැඩි 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 තැන්වල තියෙන එකක්. අන්න ජීවිතය පිළිබඳව පළවෙනි පාඩම කියවා ගන්න පුළුවන්කම තියෙනවා. ආස්වාස ප්‍රාස්වාසයත් එක්ක සිහියක් ඇති වෙනවා. අන්න බලන්න පටන් ගන්නෙම ආනාපාන සති ආස්වාස ප්‍රාස්වාසයත් එක්ක එන සිහියකින්මයි ආරම්භ වෙන්නේ මේක. අන්න ඒ සිහිය දැන් ඉපදුනා කෙනෙකුට මේක කරන්න ගිහලා තේරෙන්න පටන් ගත්තා මේකේ මේ හැදෙන වේදනාවල් නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා නැතුව මේක දිගට තියෙන එකක් නෙවෙයි. මේ තියෙනවා මේ නෑ මේ තියෙනවා මේ නෑ වෙන තැනකට අවධානය යොමු කරුවම අරක නෑ අරකට අවධානය යොමු කරුවම මේක නෑ ඔය විදිහට මේ ජීවිතය ගැන යම් සිහියක් උපදිනවා. අන්න ඒ උපදින සිහිය පවත්ත ගන්න ඕනේ. ඒක තමයි ඉදිරියට යන මඟ. හරිද? ඒ විදිහට තමයි අපිට ඉස්සරහට යන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ සිහිය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙලක් අපේ තුල තිබිය යුතු තියෙනවා. හරිද? ඒ සිහිය පවත්වා ගන්න ඕනේ. ඒක කොහොමද පවත්වා ගන්නෙ? අපි දන්නවා අපේ පින්වත්නි සිහිය ඇති උනේ මොනවා කරන්න ගිහිල්ලාද? සිහිය ඇති උනේ මෙනෙහි කරලා. මේ කියනකොට ඇති වෙන්නේ බොහෝ විට අපි එකට කියනවා නුවණ කියලා. ඇත්ත තමයි වේදනාව කියන එක අනිත්‍යයි වේදනාව ආත්ම වෙන්නේ නැහැ. වේදනාව එක දිගට තියෙන කන්නේ ඒක කැඩි කැඩි යන එක. එතකොට ඒක නුවණක් අපි දැනගත්තා. නමුත් ඒක තමන් තුලින් අත්දකින්න ඕන ටික ටික. එතකොට අපිට යම්කිසි ආකාරයක සිහියක් උපදිනවා. හැබැයි ඒ ඉපදිච්ච සිහිය ඉපදුනේ දැනගත්ත නුවණ පිළිබඳව මෙනෙහි කරපු නිසා වෙයි. අපි දැනගත්ත නුවණ පිළිබඳව මෙනෙහි කරපු හින්දා තමයි ඒ සිහිය ඉපදුනේ. එහෙනම් ඒ සිහිය පවත්වා ගන්න වෙන්නේ හේතුව මෙනෙහි කිරීම නම් ඒක පවත්වා ගන්න මෙනෙහි කිරීම එක දිගට කරගෙන යන්න ඕනේ. ඒක පවත්වාගෙන යනකොට සිද්ධ වෙන සිද්ධියක් බලන්න අත්තිකායෝතිවා 50 සතිපච්චුපට්ඨිතා හෝති ආව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල අපි සතිපට්ඨාන දේශනාවේ අහලා තියෙන කාරණාවක් තියෙනවා. ඒ කාරණාවට අනුව ගත්තාම එක්තරා සිහියක් ඉපදිලා ඒ සිහිය පවත්වා ගැනීම අනිත් පසුව උපදින නුවණකට සහ සිහියකට හේතු වෙන බව. පසුව උපදින නුවණකට සහ සිහියකට හේතු වෙන බව සඳහන් වෙනවා මේ දේශනාවට අනුව. එහෙනම් අපිට මේ ඉපදිච්ච සිහිය දැන් හුස්මත් එක්ක මේ ඉන්න කෙනාට දැන් මේ දැනීම කියන එක ගැන මේ තියෙනවා මේ නෑ කියන සිහියෙන් යුක්තව වාසය කරන කෙනා ඒක තුලම හිත තියාගෙන ඉන්න කෙනාට සැබෑවටම ටික ටික හුස්මේ දැනීම වැඩියෙන් දැනෙන්නට පටන් ගන්නවා පින්නත්නි. ඒකත් එක්ක තමන්ගේ මේ ක්‍රියාවලිය අත්දකිමින් වැඩිපුර වාර ගාණක් හිත ඒක තුලම රැඳෙනකොට ඇති වෙනවා ඒ කියන්නේ දැනි ගන්නවා දැනි හෙලනවා මේකේ මේ අපිට එක මාත්‍රයක් දැනෙනවා නම් හැම හුස්මක්ම ගැනීමේදී හෝ හෙලීමේදී එක ප්‍රදේශයක් දැනෙනවා නම් වඩා හොඳයි ප්‍රදේශයක් දැනෙනවා සාමාන්‍යයෙන් මම මේ කියන්න හදන්නේ එක මාත්‍රයක් දැනෙනවා නම් අපි දන්නවා හුස්ම ගන්නවා කියලා. එක මාත්‍රයක් දැනෙනවා නම් හෙලනකොට අපි දන්නවා හුස්ම හෙලනවා කියලා. එහෙනම් ඒක පාටම හිතෙන්න පුළුවන් සරලයි කියලා. නමුත් විනාඩි 5ක් මේ වැඩේ කරන්න පුළුවන් නම් පුදුමාකාර දක්ෂයෙක්. ඉතින් ටික කොහොමවත් කරගෙන යන්න පුළුවන්. එක දිගට පුළුවන් නම් ගැනීම හෙලීම දැනි එක විනාඩි 5ක් ඉන්න එයාට පුළුවන්කම තියෙනවා අනිවාර්යයෙන්ම
මේ හුස්ම තුල ඉදිරි පියවර වලට යන්න. සහ ඒක ලොකු දක්ෂකමක්. හරිද? ඉතින් ඒකින්ද ඔන්න ඔක්කොම පැත්තකින් තියලා අපි බලමු දැන්. දැනි දැනි ගන්නවා, දැනි දැනි හෙලනවා, දැනි දැනි ගන්නවා, දැනි දැනි හෙලනවා. ඕකේ ඉන්නවා. ඕකේ ඉන්නකොට එක වෙලාවකට හුස්ම දිගයි. එක වෙලාවකට හුස්ම කෙටි. ඔන්න තව සිහියක් උපදවා ගන්න කාරණාවක් තමයි මේ. මේ හුස්ම දැන් අපි ඉස්සෙල්ලා තේරුම් ගත්ත වේදනාවක් ගැන දැන් තේරෙනවා මේ හුස්ම මගේ වසඟයට ගන්න පුළුවන් කන්නේ මගේ වැඩක් නෙවෙයි. ඇයි? දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමිති පජානාති දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමිති පජානාති දීගං වා රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමිති පජානාති රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමිති පජානාති. එතකොට අපිට සිද්ධ වෙනවා ඒ කියන්නේ දිග හුස්මක් ගන්නකොට දිග හුස්මක් ගන්නවා කියලා දැන ගන්නවා, කෙටි හුස්මක් ගන්නකොට කෙටි හුස්මක් ගන්නවා කියලා දැන ගන්නවා. මේ විදිහට මේ දැන ගන්නවා. දැනගෙන ගන්නවා. දිග බවත් කෙටි බවත් දැනගන්නවා කියන එක. ඒක දැනගන්නේ දැන් අර අපි අවධානය යොමු කරලා තිබ්බ තැන වැඩිපුර වෙලාවක් වැදිලා යනවා නම් අපි දන්නවා දිගයි කියලා. ඒක කියන්නේ දැන දන්නවා. පින්නත් මේවා පොඩි දේවල් කියලා තමයි කෙනෙකුට එකපාරටම හිතෙන්නේ. නමුත් මේ දේවල් පොඩි දේවල් නෙවෙයි. ඇයි මේ දේවල් පොඩි දේවල් නොවෙන්නේ? හරි මේ බලන්න එළඹෙන සිහිය මොකද්ද කියලා මේකත් එක්ක. දීගං වා අස්සසන්තෝ කියලා දැන් අහලා තියෙනවනේ. ඔන්න භාවනාව කරන කෙනා මොකද කරන්නේ? තීරණයක් ගන්නවා. මං දිග හුස්මම ගන්න ඕනේ කියලා. වෙලාවක බලන්නකො දිගට හුස්ම ගන්න පුළුවන්ද කියලා. හරිද? එක දිගට හුස්ම ගන්න ටික වෙලාවක් යද්දී ආයෙ තිබ්බ ගන්නට එනවා. මම ඔකට කියන්නේ ඒ වගේම කෙටියට හුස්ම මෙහෙම ගන්න පුළුවන්ද කියලා බලන්න. එහෙම ගන්න ගියත් වෙන්නේ කෙටියටම ගන්න බෑ ටික වෙලාවකින් තිබ්බ ගන්නට මම ඔකට කියන්නේ ඔරලෝසුවේ බට්ටා වගේ කියලා. ඔරලෝසුවේ බට්ටා දිගට ඇදලා අතෑරියොත් ඒක ආයෙ වැනිලා එයාගේ ගානට වැනෙන්න පටන් ගන්නවා. අපි පුංචියට අතෑරියත් එහෙමයි ටික වෙලාවක් යද්දි කොහොම හරි ඒ ගානට එනවා. හරි. එතකොට මේ වගේ හරිද? මේ වගේ මේ හුස්මට තියෙන එක්තරා ක්‍රමවේදයක්. ඉතින් අපි දැනගන්නවා, තේරුම් ගන්නවා, සිහියක් එනවා. මේ හුස්ම මගේ වැඩක් නෙවෙයි. මේක මට ඕන හැටියට කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේක මගේ කියලා මගේ වැඩක් කියලා ගන්න බෑ කියන දැනීමක් එනවා. ඒකත් සිහියක්. ඒවා පුංචි දේවල් මේ කියද්දි පින්නත් නේ. මේ වචනෙන් කියද්දී කෙනෙකුට හිතෙන්නේ ඒවා පුංචි දේවල්. අයියෝ ඇත්තටම ඔක මගේ වැඩක් නෙවෙයිනේ කියලා. නමුත් තමන්ගේ ක්‍රියාකාරීත්වය අත්දකින්නකොට ඒ වේ සිහියෙන් යුක්තව මට දැනෙනවා එතකොට මේ කය ගැන ඔය හුස්මත් එක්ක පින්නත්නි මේ මුළු කයම මගේ වැඩක් නෙවෙයි කියලා. හරිද? මේ මුළු ඔය එක ක්‍රියාකාරීත්වයක් හදාarලා ඒ දැනීම ඇති වෙනවත් එක්ක මේ මුළු කයම මට කරන්න දෙයක් නැහැ. ඒක ඒකට ඕන හැටියට නටන දඟලන එකක් කියලා. ඒ තමයි අනාත්ම හැඟීමට අදාළ මූලික හැඟීමක්. මේක මට අයිති නැති ක්‍රියාවලීන් ගොඩක් මෙතන තියෙන්නේ. බඩගිනි වීම කියන එක, බඩගිනි නැතිවීම කියන එක මගේ වැඩක් නෙවෙයි. හරි? ඒ වගේ පිපාසාව එන එක, දාඩිය දාන එක. එතකොට මේ හැම ක්‍රියාවලියක්ම ගත්තොත් මම එක කිව්වා ආහාර දීර්ණය කරන එක, හුස්ම ගන්න ඒවා එකක්වත් මගේ පැත්තෙන් උස යන ඒවා, කොණ්ඩේ වැවෙන ඒවා, ආම රැලි වැටෙන ඒවා, සුදු වෙන ඒවා, කළු වෙන ඒවා මොනවාක්වත් මට අදාළ නැත. මගේ පැත්තෙන් මට කරන්න දෙයක්වත් නැත. එන විදිහට තියාගෙන ඉන්නට සිදු වී ඇත. එහෙනම් මේක මගේ කියලා ගන්න බැරි බව හොඳ සිහියක් උපදිනවා. අන්න ඒ සිහිය එතකොට පවත්ත ගන්න ඕන. එතකොට අර පළවෙනියට මේක තුල හිත තියාගෙන හිටියොත් තමයි මේ දෙවෙනි එක දැනෙන්න පුළුවන් වෙන්නේ. අන්න බලන්න එන්න සිහිය වැඩි වෙන හැටි. එතකොට මෙන්න මෙහෙම සිහියක් ආපුවාම එතකොට දැන් අන්තිමට ওই විදිහට දිගටම ගියාම මේ ආස්වාස ප්‍රාස්වාසයේ නැත්නම් ආනාපාන සතිය ගැන සම්පූර්ණ විස්තරයක් නෙවෙයි මම මේ කරන්නේ.
මේ පින්නන්ත අය ඒ පිළිබඳ හොයාගන්න මට ඕන කරන්නේ අපේ පින්නන්ත අයට යමක් කියන්න මේ භාවනාව තුළ අපිට ඇතිවන යම් සිහිය ඉපදීම් ගැන. ඒවා හරිම වැදගත් වෙන හින්දා ජීවිතය ගැන තේරෙන හැටි. ඒකයි කියන්නේ ආනාපාන සිහිය කියලා කියන්නේ. ආනාපාන සති කියන්නේ සිහිය, මේ ඉපදිච්ච සිහිය. එහෙම නැතුව මේ හුස්ම භාවනාව කියලා සමහර කට්ටිය නිග්‍රහ කරනවා. ඔය හුස්ම දිහා බලා ඉඳලා මොනවත් කරන්න බෑ කියලා. එතන පටන් ගත්ත තැනේ ඉඳන් විශේෂ ඥානයක් ඇතුව තමන්ව තේරුම් ගන්න පුළුවන් විශේෂ ඥානයක් ඇති වෙන බව අපි තේරුම් ගන්න ඕනේ. තමන්ගේ පැත්තෙන් විශේෂ ඥානයක් ඇති කරගන්න ඕන බව අපි ඊටාම හොඳින් තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක හින්දා අපි බලන්න ඕනේ කොහොමද අපේ මේ වැඩපිළිවෙල නිර්මාණය කරගන්නේ කියලා. හරි. බලන්න මේ ඉතින් මේ වැඩපිළිවෙල නිර්මාණය කරගන්න එක දැනගන්න ධර්ම ශ්‍රවණය කරන්න, ගවේෂණය කරන්න පින්නන්ත අය බලමු අපි හොයාගන්න පුළුවන්ද කියලා සතර කමඨහන ආනාපාන සතිය එහෙම හොයාගන්න බලන්න. බැරිම වුණොත් අපිට දැනුම් දෙන්න අපි ඒ පිළිබඳව නැවත විග්‍රහයක් කරන්නට පුළුවන්කමක් තියෙනවා. එහෙම වුණොත් යම් හේයකින්. හොඳයි. දැන් බලමු මේ තව තියෙන කාරණාවක් ගැන මම මේ මතක් කරන්න යන්නේ මේ අපූර්ව සිහියක් ගැන. හරි. මේක මෙහෙම කියන්නම ඕන. අපූර්ව සිහියක් කියන්නේ පුදුම ආසාවක් ඇති වෙන්න ඕනේ. පුදුමාකාර ආසාවක් ඇති වෙනවා අපිට. ඇත්තට මේක කිව්වහම මං හිතන්නේ මේ පින්නන්ත අය ඔක අහලා තියෙනවා. නමුත් මේ බලන්න. එක දිගට ඔය ආස්වාස ප්‍රාස්වාසය ගැන අපේ අවධානය යොමු කරගෙන ඉන්නකොට අපිට වෙන දෙයක් තමයි ආස්වාස ප්‍රාස්වාසය දැනෙනවා. ආස්වාස ප්‍රාස්වාසයට නැත්තම් හුස්මෙහි දැනීමට අදාළ නොවන අනිත් දේවල් දැනෙන්නේ නැතු යනවා. හරි. එතකොට මොකද වෙන්නේ? එක දිගට හුස්ම දැනෙනවා. අවධානය යොමු කරගෙන කාලයක් ඉන්නකොට හොඳට පුරුදු කරනකොට දැනෙනවා. එතකොට අපේ පින්නත්නි සිද්ධ වෙන දේ තේරුම් ගන්න මම මෙහෙම කියන්න. මගේ අත් දෙක කපලා දානවා. කකුල් දෙකත් කපලා දානවා. දැන් ඉතුරු වෙන්නේ කොටේ නේද? දැන් මේ කකුල් කපලා දාපු අත් දෙකයි කකුල් දෙකයි ආසන්නයේ තියෙනවා. දැන් මං අහනවා කොයි කැලේද ශරීරය කියලා. එතකොට මෙයා කියන්නේ මේ මැද කැලේ තමයි ශරීරය. කොටේ තමයි. අර කකුල් දෙක දැන් ඉතින් කපලා දාලානේ. ඒක දැනෙන්නේ නැහැ. හරිද? ඒ වෙලාවක අපි තුමේ තුවාලත් හොඳ වෙලා කියලා තුවාලවල රිදීම් පැත්තකින් තියනකොට එහෙම වුණත් මට දැනෙන්නේ දැන් ඒ දෙක අත් කකුල් නැත්තම් මට දැනෙන්නේ ඒ ඉතිරි වෙච්ච කෑල්ල තමයි මගේ ශරීරය කියලා. අරව දැනෙන්නේ නැති හින්දා. ඒ වගේ පින්වත්නි සම්පූර්ණ හුස්ම අත්විඳිනවා කෙනෙක්. සබ්බකාය පටිසංවේදී කියලා තුන්වෙනි පියවරක් තියෙනවා වගේ. අතර සම්පූර්ණ හුස්ම අත්විඳින කෙනෙකුට සම්පූර්ණ හුස්ම අත්විඳිනවා. හුස්ම කය එයාට අර එක දිගට ප්‍රගුණ කරපු හින්දා මේ බඹයක් විතර වෙච්ච ශරීරයේ දැනීම නැත. හුස්මෙහි විතරක් දැනීම ඇත. හරි? ඒ හුස්මේ දැනීම ප්‍රකටයි. ප්‍රකටව සම්පූර්ණ හුස්ම අත්විඳින අතර වාරයේදී සබ්බ කාය පටිසංවේදී මේ හුස්ම කයයි මේ අත්විඳින්නේ. අනිත් හුස්මට අදාළ නොවන සියලු දේ සංසිඳිලා දැනෙන්නේ නැතුව ගිහිල්ලා. ඒ මොහොතේ දැනෙන හැඟීම මොකක්ද දන්නවද? මගේ ජීවිතය කියන්නේ, මගේ ආත්මය කියන්නේ, මම කියන්නේ ඔය මොනවා හරි තිබ්බනම් මේ සම්පූර්ණ කය පිළිබඳව අදහසක් ඒ ටික ඔක්කොම අර හුස්මට විතරක් ඉතුරු වෙනවා. හරිද? බලන්නකෝ මේ පුංචි කෑල්ලකට වැටෙනවා මගේ ආත්මය, මගේ ජීවය, අර තිබ්බ තණ්හාව ඔක්කොම ටික. ඒ කෑල්ලේ හැඩතල හොයන්න නෑ මේ ශරීරය වගේ. ඒකත් එක්ක ඒ සිහිය තියාගෙන ඒක ඉපදෙන සිහිය. අපි හිතානිට මේ ශරීරය මගේ කියලා. ඇත්තටම අපේ පින්නත් මේ ශරීරය නිස්සත්තයි නිජීවයි කියලා කියන්නේ සත්වයක් කියලා ගන්න බෑ. මේ ලෝකයේ දෙයක් මේ ශරීරය දන්නේ නැහැ කියලා අපි තේරුම් ගන්න ඕනේ. හරිද?
ඒවා ඔක්කොම තේරුම් ගන්න ඕනද කියන්න බලන්න. මේ ශරීරයේ එක අංශුවක් කියන්න මට ඔබේ නමින් නියෝජනය කරනවා කියලා දන්න එක අංශුවක්. දැන් මාව ගන්න. මගේ මේ ඇස් පිල්ලමක් දන්නවද? නැත්තම් අඩුම ගානේ මේ කයේ තියෙන එක පුංචි මේ නියපොතු කෑල්ලක් දන්නවද? මම මේ කාශ්‍යප හාමුදුරුවන්ගේ ශරීරය නියෝජනය කරමින් ඉන්න නියපොත්තක් කියලා. මේවා මොකුත් දන්නේ නැහැ. මේ මූණ දන්නේ නැහැ. මේ හැම දන්නේ නැහැ. හරිද? මේ කිසිමම දෙයක් දන්නේ නැහැ. අපි හිතමුකෝ කෙනෙකුට තදට දත් කැක්කුම හැදිලා කියලා. අපි කියන දත් කැක්කුම කියලා. දතට අදාළ කිසිම කොටසක් දන්නේ නැහැ. හරිද? ඒක ඔහේ තියෙනවා. නමුත් කැක්කුම තියෙනවා. කැක්කුම කියන්නේ වේදනාව කියන්නේ වෙනම එකක්. දත කියන්නේ වෙනම එකක්. මේ ඔක්කොම මේ ශරීරය තුල තියෙන රහස්. අපිට හෙළි වෙන්නේ නැති රහස්. අභිරහස් වගේ හරියට නිකන්. ගවේෂණය කරලා හොයා ගන්න ඕනේ දේවල්. ඒවා එකක්වත් හම්බෙන්නේ නැහැ ගවේෂණය කරන්නේ නැති කෙනෙකුට. එයාලා හිතාගෙන ඉන්නේ දත තමයි කක කියන්නේ කියලා. දත කියන්නේ ඒ කකියාම හැදෙන්න හේතු වෙන එක හේතුවක් විතරයි. ඒක බාහිර ආයතනය. ස්පර්ශය අභ්‍යන්තර ආයතනය. පොට්ටබ්බය. මේ දෙකත් එක්ක විඥානය එකතු වුනහම එන්න එතන හැදෙන ස්පර්ශය නිසා උපදින වේදනාව තමයි කාය සම්පස්සජ වේදනාව තමයි ඔය දතේ කැක්කුම කියලා තියෙන්නේ. ඒකේ දායකත්වය ලබා දෙන එක කොටසක් විතරයි මේ රූප කොටස. ඒක වේදනාව නෙවෙයි. වේදනාව කියන්නේ වෙනම එකක්. රූපය කියන්නේ වෙනම එකක්. ඒකයි දත කිසිම දෙයක් දන්නේ නැහැ. දත ගලවලා පැත්තකින් තිබ්බහම දත නටන්න ඕනේ යාට රිදෙනවනම්. කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේ නිස්සත්ත්ව නිජීව ශරීරය හුස්ම විතරයි ජීවය කියලා දැනෙනවා යම් කිසි සිහියක් උපදිනවා. ඉතින් මේ පියවර 90 එන්න ඕනේ මම මේ කියන්නේ ගවේෂණය කරන්න හිතෙන්න මම මේ කියන්නේ. ඒකත් එක්ක හරි පුදුම දෙයක් වෙනවා. තමන්ගේ ගැන දැනෙනකොට අපි පින්නත්නේ අනුන් ගැන අදහස් තියාන් ඉන්නේ තමන්ට සාපේක්ෂව. මට මාව දැනෙන හින්දා යම් විදිහකට මට හිතෙනවා අනිත් අයවත් මට ඒ විදිහටයි දැනෙන්නේ කියලා. එහෙම අදහස් තියාන් ඉන්නවා. දෙපැත්තම. හරි. දෙපැත්තම ඒ විදිහට අදහස් තියාගෙන ඒ කියන්නේ තමන්ට දැනෙනවා. දැන් මාව මම කියලා හිතාගෙන හිටිය මේ බඹයක් විතර වෙච්ච ශරීරය නෙවෙයි හුස්මක් කියලා සිහියක් ඉපදිච්ච ගමන් මොකද වෙන්නේ? අම්මා ගැන තාත්තා ගැන සහෝදරයෝ ගැන ඥාතියෝ ගැන ඔක්කොම ගැන තේරෙන්න පටන් ගන්නවා. එතනක් තියෙන මේ වගේ පුංචි හුස්ම කැලලක් විතරයි කියලා. එතකොට මේ ශරීර ස්පර්ශ කිරීමෙහි වටිනාකමක් කියන ඒවා කොහොම නැති වෙලා යනවා. ඊට පස්සේ ඒකත් එක සිහියක් ඒ සිහියත් පවත්වගෙනමයි එහෙම සිහියක් ඉපදුනහම ඒ සිහිය අයින් වෙන්න දෙන්න හොඳ නැහැ. ඒක අයින් වෙන්නේ ඒක කාලයක් ප්‍රගුණ කරන්නේ නැතුව ඉන්නකොට. අපේ පින්නන්ත හුඟක් අය සතියකට සැරයක් භාවනා කරනවා මාසයකට සැරයක් භාවනා කරනවා. ඇත්ත මහන්ට තමන්ගේ හිතෙන් භාවනාවට යොමු කරලා තියෙන කාලය කොච්චර අඩුද කියලා. ඉඳලාමත් යොමු කරත් මොකද වෙන්නේ? විනාඩි 5-10ක් යනකොට මෙන්න බුදි පැය භාගයක් විතර බුදිලා නැගිටලා එනවා භාවනා කරා කියලා. ඒ තරමටම මේකෙන් ලබා ගන්න ප්‍රතිඵල හුඟක් අයට අඩු වෙලා. කුසල සිතක් කියන එකේ වටිනාකම අප්‍රමාණයි. එහෙම කුසල සිතක් වර්ධනය වෙනවා කියන එක බොහෝම කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. ඉතින් මේ අපි කතා කරන මේ සියලුම සිහියත් එක්ක අකුසල් යට යනවා බලාගෙන ඉඳි අකුසල් යට වෙලා යනවා. ඒක හින්දා මේවා ගැන මේවා අධ්‍යයනය කරන්න බලන්න. දැන් අර කොටසක් ඉතුරු වෙනවා දැන් තමන්ගේ කියලා. ඊට පස්සේ දේශනාවේ තියෙන ආකාරයට මොකද දන්නවද වෙන්නේ? අන්න ඒ කොටස විදර්ශනා කරනවා කියලා කියන්නේ ඒ කොටස විමසලා බලනවා ඊට පස්සේ. බලනකොට ඒක දැන් අපි තුමු නිකන් ගෙඩියක් වගේ දෙයක් මට ඉතුරුනේ. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මේ හුස්ම කියලා කියන කොටස විතරයි. දැන් මමය, මගේ ආත්මය ඔක්කොම වැටලා තියෙන්නේ මේ පුංචි කෑල්ලට. දැන් මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? මේ කෑල්ල හොයලා බලන්න කියනවා. මේ ඉතිරි වෙලා තියෙන කෑල්ල හොයලා බලනකොට තේරෙනවා ඒකේ අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ රූප කොටස වෙනම එකක්, අරූප කොටස වෙනම එකක් කියලා දැනෙන්න පටන් ගන්නවා. තේරෙනවා. අන්න නාම රූප පරිච්ඡේදය සිද්ධ කරගන්න පුළුවන් කමක් ඇති වෙනවා මේක තුලින්ම අත්දකින්නකොට. එතකොට හොඳට තේරෙනවා අර තිබුණ gediya අර තිබුණ මගේ කියලා ගත්ත කෑල්ල ඉතුරු වෙච්ච ටික ඒකත් දෙකට වෙන් වෙච්ච දෙකක් කියලා.
එකට වෙන්නේ නෑ කියලා බටමිටි දෙක හේතු කරා වගේ එකක් නැක්තු එකක් පිහිටන්නෙත් නෑ හැබැයි දෙක එකක් වෙන්නෙත් නෑ. ඉතින් ඔය විදිහට නාම රූප පිළිබඳව යම් කිසි දැනීමක් යම් කිසි අවබෝධයක් තමන් තුළින් දකිනවා. නාම රූප ගැන ඕන තරම් අහලා ඇති. ඕන තරම් පොත්පත් කියවලා ඇති. නමුත් ඒක අත්දැකීමක් කොට දකින්න ඕනේ මේ වෙන් වෙලා තියෙන බව. එහෙම අත්දැකීමකට එන්න ආනාපාන සතියෙන් පුළුවන්. එතකොට තමයි මේ ආනාපාන සතිය පින්නත්නේ කොච්චර දේවල් කියන්න තියෙනවද හරියට ගවේෂණය කරන්න කියලා මම මේ කියන්නේ. ඔය ආනාපාන සතිය කිම්බිල සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රයේ ආනාපාන සති සූත්‍රයේ ඔය වගේ සූත්‍ර ධර්ම වල තියෙනවා පියවර 16ක් කායානුපස්සනාවට 4යි වේදනානුපස්සනාවට 4යි චිත්තානුපස්සනාවට 4යි ධම්මානුපස්සනාවට 4යි ඒ වගේ තියෙනවා. හරිද? එතකොට ඒ වගේ මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ආකාරයට ගත්තොත් එහෙම ආනාපාන සතිය තියෙන්නේ පළවෙනි පියවර 4 විතරයි. ඊට පස්සේ ඒක ඍජුවම විදර්ශනාවකට. ඉතින් මේ හැම තැනකම ඔය පියවර 16ම ගත්තත් සිහිය උපදවාගෙන යන්නේ පස්සම් භයං කාය සංකාරං කියලා පියවරක් තියෙනවා. කාය සංකාර සම්පූර්ණ සංසිඳන කියන්නේ තියෙන ආනාපාන දැනීමත් ආස්වාස ප්‍රාස්වාසය ගැන දැනීමත් අයින් වෙලා යනවා. ඒ වගේ ඊට පස්සේ මනෝ අරමුණු විතරයි. ඉතින් ගවේෂණය කරන්න තියෙන ගොඩක් දේවල් මම කියවනේ උපකරණයක් හම්බුනොත් ඕකේ පුංචි තැනේ ඉඳන් ගවේෂණය කරනවා. අන්න එහෙම මේ විදර්ශනාව කියලා කියන්නේ ගවේෂකයෙකුට අතිමහත් වූ ගවේෂණය කරන්න තියෙන දේවල් වගේ. ඒ ගවේෂණය තුලින් අන්තිමට එළි වෙන කාරණා ටිකක් තියෙනවා. ඒ තමයි එක්කෝ රූප, එක්කෝ වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ කොටස් පහෙන් එකක හරි අනිත්‍ය ලක්ෂණය, අනාත්ම ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය. පංච උපාදානස්කන්ධයේ ත්‍රිලක්ෂණය තමන්ගේ තුලින් අත්දකින මට්ටමකට තමන්ගේ මනස සකස් කරගන්න ඕනේ. ඒවත් එක්ක හෙළි වෙන රහස්. ඒක ගවේෂණය කරගෙන යනකොට සීල විසුද්ධියට පත් වෙන කෙනාට හෙළි වෙන රහසට වඩා තමන් ගැන, අනුන් ගැන චිත්ත විසුද්ධියට පත් වෙන කෙනාට හෙළි වෙන රහස් වැඩි. ඒ රහස් එක්ක මොකද වෙන්නේ? ඒ ඇත්ත දැනගන්නකොට මම ඒ රහස් කියලා කියන්නේ ඒවට අපේ පින්නන්ත අයට මේ গুপ্ত දේවල් හොයන්න ආසයි දෙන්න ඕනේ. උවමනා වෙන්න ඕනේ. මං ගැන හොයන්න. මොනවද මේ හොයන්නේ? අල්ලපු ගෙවල් ගැන හොයනවා, රටවල් ගැන හොයනවා, යුද්ධ ගැන හොයනවා, කියපු දේවල් ගැන හොයනවා. ඒව හොයන්න එපා කියනව නෙවෙයි. ඒවා දැනගන්න. ඊට කලින් තමන් ගැන චුට්ටක් බලන්න. ළඟ තියෙන දේ ගැන හොයන්න නැතුව මොනවද මේ කරන්න කියලා. හරි. ඉතින් ඒවත් එක්ක උපදින චමත්කාරය තමයි මේ තියෙන පීඩිත తত্ত্বය. ඇයි මේ හොයන දේවල් කඩාගෙන වැටිගෙන යන දේවල් ගැන තියෙන මේ පීඩිත తত্ত্বය අයින් වෙලා මොකද මේවා අල්ලන්න දෙයක් නැහැ, තේරුමක් නැහැ කියලා තේරෙනකොට හිත නිදහස් වෙනවා. අල්ලගෙන ඉන්න දේවල් වල නිදහස් වෙනකොට පුදුමාකාර සුවදායක තත්යකට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකින්ද කියන්න දේවල් දහසකුත් තියෙනවා. නමුත් හිතන්න දෙයක් තමයි අපි අද දවසේත් මේ ධර්ම දේශනාවේදී සාකච්ඡා කරේ. ඉතින් හිතන්න දෙයක් කියපුවාම කියන්න දේවල් ගොඩක් මේ අතන්ට හොයාගන්න පුළුවන් වේවි. එහෙනම් ධර්මයේ විවෘතව ගවේෂණය කරන්න, තමන් ගැන නිරීක්ෂණය කරන්න මේ නිදහසේ කරන්න තමයි බුදුරජාණන් වහන්සේ අපිට මේ දේශනා කරලා තියෙන්නේ. ඒකද ඊතා නිදහසේ කටයුතු කරන්න මං හිතන්නේ බොහෝම නිදහසේ කිසිම සීමාවක් ගැන හිතන්නේ නැතුව මෙන්න මෙච්චරක් ඉවර කරන්න ඕන අද දවසේ කියලා හිතන්නේ නැතුව මේ අත්තන්ට ගැළපෙන ආකාරයට මමත් කරන්නේ නිදහසේම මේ ඔහේ මොනෝහරි ටිකක් මේ ධර්ම දේශනාවේදී කියන එක. ඒක මට හිතෙනවා අපේ පින්වන්ත අයට ඒක ගැළපේවි කියලා. ඒකයි මේ ගෙදරදී නිකන් අපේ හම්බෙලා කතා කරනවා වගේ, මගතොරකදී හම්බෙලා කතා කරනවා වගේ තමයි අපි මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. හේතුව මේ පින්වන්ත අයට යමක් හිතන්න කියන්න ඕන හින්දා, හිතන්න යමක් ඉතුරු කරන්න ඕන හින්දා. ඉතින් මං හිතනවා යම් කිසි කෙනෙකුට තද අදහසක් ඇති වෙන්න ඇති හොයන්න ඕන කියලා. හැබැයි මේවා භාගයක් හරි හොයාගෙන තිබුණොත් Tamanට ලොකු චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. එවැනි ඒකාග්‍රතාවයක් තියෙන කෙනෙක්ගේ මරණය සිද්ධ වෙන්නට සූදානම් වුණොත් යම් වෙලාවක යාට කිසිම කලබලයක් ඇති වෙන්නේ නැහැ. හිත මහ පුදුමාකාර සුවදායක තත්වයකට පත් වෙලා නිදහසේ ඉන්න පුළුවන්කම තියෙනවා. ඒකම හේතු වෙනවා නොමැරී ඉන්නත් සමහර වෙලාවට.
මම මේ කියන්නේ කොරෝනා මරණයක් වගේ දෙයක්. අපිට කරගන්න තියෙන ලොකු දේවල් ප්‍රමාණයක් තියෙන එක දිගට භාවනා ප්‍රගුණ කරන කෙනෙකුට මේ ඊයේ පෙරේද දවසක අපි අපේ විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මැතිතුමත් එක්ක ධර්ම සාකච්ඡාවක් සිදු කරා. එතුමා පැහැදිලිවම කියනවා මේ දීර්ඝ හුස්ම නැත්තම් මේ විදිහට භාවනාව ප්‍රගුණ කරපු අයට ශරීරයට අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණය යම් අඩුවක් තියෙනවා කියලා. එහෙම අවශ්‍යතාවය බොහොම අඩුයි කියලා. ඉතින් ඒවත් එක්ක ප්‍රතිශක්තිකරණයත් වැඩි වෙනවා කියලා. ඉතින් මේ වගේ බොහෝ දේවල් ගවේෂණය කරන්න විද්‍යාත්මකවත් පුළුවන්කම තියෙනවා. උනන්දුවක් ඇති වුණොත් ඒකින්ද හැමදෙනාම වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා ඒ උතුම් යහපත සිද්ධ කරගන්නට තමන්ගේ පැත්තට හැරිලා තමන්ව ගවේෂණය කිරීම ආරම්භ කරන්න කියලා. මොකද හැමදෙනාටම ඒ සඳහා හැකියාව තියෙන අවස්ථාවක් තමයි මේ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන වෙලාව. ඉතින් ඒ සඳහා හැමෝටම ශක්තිය, ධෛර්යය, වීරිය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද දවසේත් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. විශේෂයෙන්ම ඩුබායි දේශයේ ඉඳලා මේ ධර්ම දේශනාවට බොහෝ අනුග්‍රහය දක්වන නම කියන්න අපිට අවසර දීලා නැති මේ පින්වන්ත පිරිස පිළිබඳව නම් කියන්නට ඒ අයගේ කැමැත්තක් නැහැ. ඒ නිසාවෙන්ම අපි ඒ සියලුම පිරිසට පුණ්‍ය අනුමෝදනා කරමු. මේ සඳහා අනුග්‍රහය දක්වමින් නිතිපතා කටයුතු කිරීම පිළිබඳව. ඒ වගේම මම පුංචි අවස්ථාවක් ගන්නවා මේ වෙනකොට අපේ භික්ෂුන් වහන්සේලාව සුරක්ෂිත කිරීම සඳහා අපි ගෙනියන වැඩපිළිවෙලට ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අපේ මහලේකම් ස්වාමීන් වහන්සේ අපේ අත්අංගනේ ශාසන රතන ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ ඒ වගේම ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය, ඒ වගේම අධ්‍යක්ෂක මණ්ඩලය, ජයමග රූප වාහිනියේ සියලුම දෙනා අපි ඔක්කොම එකතු වෙලා මේ හැම දිනාගේම උදව් උපකාරයෙන් යුක්තව සිද්ධ කරන්නට යන මේ සත්ක්‍රියාව කොරෝනා වෛරසයෙන් ආසාදිත වෙච්ච භික්ෂුන් වහන්සේලාට ප්‍රතිකාර කරන්න සකස් කරන ඒ ස්ථානය සකස් කිරීමට උදව් උපකාර කරපු සියලු දෙනාටම මේ වෙලාවෙත් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. බොහෝ දෙනෙක් ගොඩක් වෙහෙස මහන්සියලා මේ වෙලාවේ කටයුතු කරනවා. රට හිර වෙලා තියෙන වෙලාවෙත් ඒ ගැන හිතන්නේ නැතුව, ඒ වගේම රෝගී වෙන්න තියෙන ඉඩකඩ තියෙද්දිත් ඒ ගැන හිතන්නෙත් නැතුව මේ පිළිබඳව කටයුතු කිරීම පිළිබඳව අපි බොහෝම පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම හැම දිනාටම මේ සියලුම පුණ්‍ය ශක්තියින් උතුම් නිර්වාණ අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.